වෙලා පෙරවරුවටයි විනාඩි 3යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය. ධර්මානුශාසනාව සුපින්නොත්තුනි, අද ධර්මානුශාසනාව සිදු කරන දේශකයන්න් වහන්සේ කුරුණෑගල බෝගමුව පරමාර්ථ ධර්මායතනයේ අනුශාසක පූජනීය වාරියපොළ විසුද්ධි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අද ධර්මානුශාසනාවේ දායකත්වයන් පයාගල වේරගල ග්‍රාමෝදය මාවත පදිංචි පී.එච්. කල්යාණී මහත්මිය, අම්බලන්ගොඩ කන්දේගොඩ අංක 375 පදිංචි දිල්ෂාන් මදුශංකද සිල්වා මහතා සහ හර්ෂනීද සිල්වා මහත්මිය, තුල්හිරිය අලුපත්තෝ විට පදිංචි චන්ද්‍රා, තමරා, රේණුකා, මෛත්‍රී, රුවන් සෙනවිරත්න යන දූතරුවන්, හැටන් වීරතුංගපුර නිසල අංක 2 පදිංචි ලලිත්ද සිල්වා සහ නදීද සිල්වා, අංක 22 පන්සර පාර කළුතර උතුර පදිංචි වෛද්‍ය කේමා විජේසුන්දර මහත්මිය, කුරුවිට මලව රත්නපුර අංක 496 පදිංචි ජේ පතිරණ මහතා සහ සුමනා පතිරණ මහත්මිය සහ සහෝදරයින්, අතුරුගිරිය මිලේනියම් සිටි අංක 1639 කලාප 3 රෝහිණීද සිල්වා මහත්මිය, දංකොටුව ලිහිරියාගම මැල්ලව පදිංචි ආර්.එම්. පියතිලක මහතා, භාර්යාව, දූවරු තිදෙනා සහ බෑනාවරු තිදෙනා විසින්. පින්නතුනි, අද ධර්මානුශාසනාවේ මාතෘකාව මහා රුක්ඛ සූත්‍රය ඇසුරෙන් වන ධර්මානුශාසනාවයි. අප හැම උතුම් වූ ධර්මයේ ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා අප දැන් নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං
සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචසීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආම භන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. සාදු සාදු සාදු. නමෝ තත්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තත්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තත්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. සන්ති භික්ඛවේ මහාරුක්ඛා අනුබීජා මහාකායා රුක්ඛානං අඤ්ජාරුහා යේහි රුක්ඛා අඤ්ජාරුල්හා ඕහග්ග විහග්ගා විපතිතා සෙන්ති. ඒවමේව කෝ භික්ඛවේ ඉදේ කච්චෝ කුලපුත්තෝ යාදිසකේ කාමේ ඕහාය අගාරස්මා අනගාරියං පබ්බජිතෝ හෝති. සෝ තාදිසකේ හිවා කාමේහි තතෝ පාපිට්ඨතරේහි ඕහග්ග විහග්ගෝ විපතිතෝ සේති. සාදු සාදු සාදු. සදහවත් ගුණ සම්පන්න කාරුණික වාසනාවන්ත පින්වතුනි, තුන් ලෝකාග්‍ර දසබල සාන්තිනායක ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් සදහම් පණිවිඩය අපට ලැබුණු පොසොන් මාසේ පින්වන්ත ඔබ හැම දෙනාම ඊ타ම ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන අවස්ථාව. එදා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ නිර්මල
සම්බුදු දහම් පණිවිඩය අපට ලැබුණු නිසා තමයි අද පින්වත් ඔබ අප හැම දෙනාම නොයෙක් ආකාරයෙහි කුසල ධර්ම තුල යෙදෙමින් සිත සකස් කරගන්න වැඩපිළිවෙළවල්හි යෙදිලා මේ විදිහට කටයුතු කරන්නේ. මේ මොහොතේදී පින්වන්ත ඔබ හැම දෙනාම මොහොතක් ඒ සම්බුදු දහමට අනුගත වෙමින් ධර්මය තුලින් ජීවිතය දකින්ට උත්සාහවත් වෙන්න ඕනේ. තථාගත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෞතුරා ධම දේශනා කළේ අපි වෙනුවෙන්. ඒ දහම හොඳට ශ්‍රවණය කරලා දහම් කරුණු කාරණා මනවින් මතකයට අරගෙන ඒ දහම තුල හැසිරීලා ධර්මානුකූල ජීවිතයක් තුලින් ලෞතුරු දහම ප්‍රතිවේද කරගන්නවා කියන උතුම් චේතනාවෙන් පින්වන්ත හැම දෙනාම ධර්ම ශ්‍රවණය කරන්ට ඕනේ. අද ධර්මානුශාසනාව සඳහා මාතෘකා කළේ සංයුක්ත නිකායේ බොජ්ජංග සංයුක්තයේ නීවරණ වග්ගයෙහි ඇතුළත් මහා රුක්ක සූත්‍ර දේශනාව. තථාගත භාග්‍යවත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ පූජනීය මහා සංඝරුවන මුල් කරගෙන මහා රුක්ක සූත්‍ර දේශනාව දේශනා කළා. මහා රුක්ක කියලා හඳුන්වන්නේ විශාල ගසක්, විශාල රුකක් කියන අර්ථය. පින්වතුනි, වනාන්තරවල විශාල වශයෙන් වැඩුණු ගස් තියෙනවා. හාත්පස මාතු විහිදිලා තමන්ගේ බලය හැම දිසාවටම විහිදවන විශාල ගස් තියෙනවා. ඒ විශාල ගස්වලට පුළුවන්කම තියෙනවා ඒ ගස් යට වැවෙන කුඩා පැලෑටිවලට, කුඩා ගස්වලට වැඩෙන්ට ඉඩ නොදී තමන්ගේ අධිපති බව, තමන්ගේ බලවත් භාවය ප්‍රදර්ශනය කරන්නට. පින්වන්ත ඔබ විශාල රුකක් යටට ගියහම ඒ රුක යට තවත් ගස්වලට හැදෙන්ට ඉඩකඩ ලැබෙන්නේ අඩුවෙන් කියලා හොඳට දකින්ට පුළුවන්කම තියෙනවා. කුඩා ගස් අභිභවාගෙන වැඩුණු විශාල ගස් වනාන්තරවල තියෙනවා වගේ මේ සම්බුද්ධ ශාසනයේ ඉන්නවා සිව්වනක් පිරිස. ඒ සිව්වනක් පිරිස මේ සංසාරයේ තියෙන බියජනක භාවය හොඳට තේරුම් අරගෙන සසර දුකින් එතෙර වෙනවා. කාමාදී ධර්මයන්ගේ ආදීනව වටහාගෙන ඒ කාම ධර්මයන්ගෙන් නික්මීම පිණිස නෙක්ඛම්ම පාරමිතාව වශයෙන් පිළිවෙත් පුරනවා කියන අරමුණින් යුතුව ප්‍රතිපත්ති ගරුක ජීවිතයකට
යොමු වෙනවා. නමුත් පින්වතුනි කාම ධර්මයන්ගෙන් ක්ලේශ ධර්මයන්ගෙන් වෙන් වෙලා ප්‍රතිපත්තිමය වශයෙන් ජීවිතය ගත කරනවා කියන අදහසින් කටයුතු කරන බොහෝ දෙනෙකුට ටික කාලයක් ගත වෙනකොට නැවත නැවත මේ කාමාදී ධර්ම ඉස්මතු වෙනවා. ඒ ධර්ම ඉස්මතු වෙලා හිතේ බලවත් විදියට කෙලෙස් හට ගන්නවා. කෙලෙස් හට ගන්න ඒ අය කුසල ධර්ම වලින් බැහැර වෙලා අපායට වැටෙන ඒ මාර්ගය අනුගමනය කරනවා. පින්වතුනි වනාන්තරවල විශාල වශයෙන් වැඩුණු ගස් පින්වතුන්ලා දැකලා තියෙනවා. ඒ විශාල වශයෙන් වැඩුණු ගස් හැම දිසාවටම අතු විහිදවනවා. තමන්ගේ අතු විහිදිලා තියෙන පරාසය තුල වෙනත් කිසිම කෙනෙකුට වෙනත් කිසිම ගසකට ඉහළට එන්න ඉඩ දෙන්නේ නැහැ. තමන්ගේ බලවත් බව, අධිපති බව බොහෝම හොඳට මේ ගස් ප්‍රදර්ශනය කරනවා. ඒ වගේ කෙලෙස් දුරු කරන පිළිවෙත් අනුගමනය කරන සමහර අය ඉන්නවා. ඒ අය කෙලෙස් දුරු කරන ප්‍රතිපදාව අනුගමනය කළාට ටික කාලයක් ගත වෙනකොට නැවත පංචකාම ධර්මයන් මුල් කරගෙන කෙලෙස් උපදවාගෙන අපාගාමී ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. ශාන්තිනායක ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජීවත් වෙන මිනිසුන් සිතින් කයින් වචනයෙන් කියන මේ තුන් දොරින් ක්‍රියා කරනවා. තිදොරින් කරන දේ ධර්මානුකූලව හඳුන්වනවා කර්ම ඇටියට. තුන්දොර මුල් කරගෙන සිදුවෙන කර්ම 10ක් තියෙනවා. ඒවා හඳුන්වනවා දස කර්ම කියලා. පින්වතුනි මේ දස කර්ම කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. එකක් තමයි දස කුසල කර්ම, අනික් දෙය තමයි දස අකුසල කර්ම. යහපත් වූ සැප විපාක උපදවන සිතින් කයින් වචනයෙන් සිදු කරන ධර්ම පෙළ හඳුන්වනවා දස කුසල කර්ම කියලා. අයහපත් වුණු අකුසල විපාක උදා කරලා දෙන ලාමක ධර්ම පෙළ හඳුන්වනවා අකුසල ධර්ම කියලා. අර වනාන්තරවල වෙනත් ගස්වලට නැගී සිටින්ට ඉඩක් නොදී බලවත්ව වැඩුණු ගස් වගේ නිවන් මඟ ගමන් කරන සමහර පින්වතුන්ට අකුසල ධර්ම ඉදිරියට ඇවිල්ලා අකුසල ධර්ම බලවත් වෙලා කුසල ධර්මවලට නැගී සිටින්ට ඉඩක් දෙන්නේ නැතිව ඒ නිවන් මඟ ගමන් කරන අය
සතර අපායට ඇදලා දානවා. පින්වතුනි, මේ කර්ම විෂය කියන එක මහා පුදුමාකාර විදියේ විෂයක් විදියට ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අපි ඊටාම ස්වල්ප වූ අකුසලයක් කළත් විපාක දෙනකොට මේ අකුසලය බොහෝම බලවත් වෙනවා. හැබැයි අපි විශාල කුසල ධර්ම සිදු කරනවා. ඒ කුසල ධර්ම සිදු කළාට ඒවා විපාක දෙනකොට කුසලයේහි බලවත් භාවය අඩු වෙනවා. අකුසලය ස්වල්ප වුවත් විපාක දෙනකොට බලවත් බව වැඩි. කුසලය මහත් වුවත් විපාක දෙනකොට බලවත් භාවය අඩු වෙනවා. ඒක ධර්මයෙහි සඳහන් වෙනවා. සමහර කෙනෙක් කයින් වචනයෙන් සිතින් ත්‍රි හේතුක කුසල කර්ම සිද්ධ කරනවා. ත්‍රි හේතුක කුසල කර්ම කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන මෙන්න මේ කුසල මූලයන් තුන මුල් වෙලා සිදු කරන කුසල කර්ම. ත්‍රි හේතුක කුසල කර්ම අපේ ජීවිතයේ අපි කරගත්තට සමහර විට විපාක දෙනකොට විපාක දෙන්නේ ද්වි හේතුක කුසල විපාකයක් හැටියට. අලෝභ, අද්වේෂ කියන මෙන්න මේ කාරණා දෙක මුල්ලුණු කුසල ධර්ම හඳුන්වනවා ද්වි හේතුක කුසල ධර්ම කියලා. ත්‍රි හේතුක කුසල කර්මයක් කළාට විපාක දෙනකොට ද්වි හේතුක කුසල විපාකයක් ලැබෙනවා. ඒ වගේම අලෝභ, අද්වේෂ කියන මේ කුසල මූලයන් දෙක මුල් වෙලා සිදුවෙන කුසල කර්ම හඳුන්වනවා ද්වි හේතුක කුසල ධර්ම කියලා. ඒ ද්වි හේතුක කුසල කර්ම විපාක දෙනකොට අහේතුක කුසල විපාක හැටියට එහි බලවත් භාවය අඩු වෙනවා. මේ විදිහට කුසලය විපාක දෙනකොට බලවත් භාවය අඩු වෙනවා. අකුසලය විපාක දෙනකොට බලවත් භාවය වැඩි වෙනවා. කර්ම විෂය සකස් වෙලා තියෙන්නේ අන්න ඒ විදිහට. යම් කෙනෙක් කුසල ධර්ම සිදු කරගෙන නිවන් මඟ ගමන් කරනවා කියන අරමුණින් බොහෝම හොඳට ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරනවා. හැබැයි කාලයක් ගත වෙනකොට ඒ අයගේ සිත්වල පංචකාම ධර්මයන් ඉස්මතු වෙනවා. පංචකාම ධර්ම හැටියට හඳුන්වන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මෙන්න මේ ධර්ම. මේ ධර්ම තමන්ගේ සිතේ ඉස්මතු වෙනකොට අපි ඒවාට කැමැතිවීම වශයෙන් අපේ සිතේ ලෝභය හට ගන්නවා. ඒවාට අකමැතිවීම වශයෙන් අපේ සිතේ ද්වේෂය හට ගන්නවා. කුසල මාර්ගයේ ගමන් කරන්ට උනන්දුවෙන් පැමිණෙන සමහර අයගේ සිත්වල කාලයක් ගත වෙනකොට කාම ධර්මයන් මුල් කරගෙන කෙලෙස් හට ගන්නවා.
කෙලෙස් හටගත්තහම අර විශාල රුක්ෂයක් වාගේ කෙලෙස් බලවත් වෙනවා. කෙලෙස් බලවත් වෙලා කුසල ධර්මවලට නැගී සිටින්ට ඉඩක් දෙන්නේ නැතිව කුසල ධර්ම යටපත් කරලා දානවා. එසේ කුසල ධර්මය යටපත් වෙලා අකුසලය බලවත් වුණහම ඒ අයට අපාදොරටු විවර වෙනවා. පින්වතුනි, කුසල මාර්ගය අවහිර කරන, නිවන අවහිර කරන, නුවණැස දුබල කරන, ඇත්ත දකින්ට ඉඩාවකාශය සලසා නොදෙන බලවත් වූ අකුසල ධර්ම පහක් බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. ඒවා හඳුන්වනවා නීවරණ ධර්ම හැටියට. නීවරණ ධර්ම කියන්නේ කුසලය හා නිවන් මඟ අහුරලා දානවා. ඒ වගේම කුසලය හා නිවන් මඟ මුවා කරනවා. යම් කෙනෙකුට ඇත්ත දකින්ද ඉඩාවකාශය සලසා දෙන්නේ නැතිව ඒ තැනැත්තා අන්ධභාවයට පත් කරනවා. අන්ධ පුද්ගලයෙක් අරගත්තහම ඒ තැනැත්තාට මේ බාහිර ලෝකයේ තියෙන දෙයක් දකින්ට ලැබෙන්නේ නැහැ. එසේ ඇසකින් යමක් දකින්ට බැරි කෙනාට ඇසින් යමක් නිවැරදිව හඳුනා ගන්නට බැරුව යනවා. යම් කෙනෙකුට ඇසින් යමක් නිවැරදිව හඳුනා ගන්නට බැරුව යනවා වගේ සිතින් යම් දෙයක් නිවැරදිව දැකලා හඳුනා ගන්නට නොහැකි වෙන ආකාරයට ඒ ලෝක සත්වයා අඳ කරන, මුලා කරන, ලෝක සත්වයා මෝහයට පත් කරන බලවත් වූ අකුසල ධර්ම පෙළ හඳුන්වනවා නීවරණ ධර්ම කියලා. ඒ නීවරණ ධර්ම බලවත්ව වැඩුණහම කුසල ධර්ම මැඩ පවත්වනවා. කුසල ධර්ම යටපත් කරලා දානවා. පින්වතුනි, නීවරණ ධර්ම හැටියට හඳුන්වන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ ධර්ම පෙළ. යම් කෙනෙකුගේ සිතෙහි කාම ධර්මයන් මුල් කරගෙන කාමච්ඡන්දය ඇති වෙනවා. කාමච්ඡන්දය කියන්නේ අපේ සිතේ හටගන්න ලෝභය. ලෝභය අපේ සිතේ හටගත්තහම අපිට යම් දෙයක් පරිත්‍යාග කරන්නට බැරුව යනවා. පරිත්‍යාග කරන්නට බැරි වෙන විදියට, යමක් අතහරින්නට බැරි වෙන විදියට කුසලමය පැත්ත, අලෝභය මැඩ පවත්වන ධර්මයට කියනවා කාමච්ඡන්දය කියලා. ලෝභය බලවත් වුණොත් අලෝභය මැඩ පවත්වනවා. ව්‍යාපාදය කියන්නේ අපේ සිතේ හටගන්න ද්වේෂයට. ද්වේෂය බලවත්ව වැඩුණහම මෛත්‍රිය කියන එක් කුසල ධර්මය මැඩ පවත්වනවා. තීන මිද්ද කියනවා සිතේ හා සිතුවිලි වල ඇතිවෙන අලස භාවයට. තීන මිද්ද කියන අකුසල ධර්මය හටගත්තාම
කුසල වීරිය දුබල කරනවා, මැඩ පවත්වනවා. උද්දච්ච කුක්කුච්ච කියන්නේ සිතෙහි ඇතිවෙන නොසන්සුන් භාවය. ඒ නොසන්සුන් භාවය නිසා සමාධිය, කුසල සිතේ ඒකාග්‍රතාවය මැඩ පවත්වනවා. විචිකිච්ඡා කියන්නේ සැකය. සැකයක් තිබුණහම ඇත්ත ඇති සැටියෙන් දකින්ට බැරුව යනවා. පින්වතුනි, කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්ම සිතේ බලවත් වුණහම අපේ සිතේ හටගන්න බලවත් වූ කුසල ධර්ම පහක් ඒ අය විසින් මැඩ පවත්වලා දානවා. කුසලයට නැගී සිටින්න දෙන්නේ නැතිව ඒ අකුසල ධර්ම බලවත් භාවයෙන් බලවත් භාවයට පත් වෙනවා. නීවරණ ධර්ම පහ ඇතුලේ චෛතසික ධර්ම තියෙනවා 7ක්. නීවරණ ධර්ම පහයි. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියලා. ඔය නීවරණ ධර්ම පහ ඇතුලේ අකුසල චෛතසික ධර්ම තියෙනවා 7ක්. කාමච්ඡන්දය කියන්නේ ලෝභ චෛතසිකය. ව්‍යාපාදය කියන්නේ ද්වේෂ චෛතසිකය. තීන මිද්ද කියන්නේ නීවරණ වශයෙන් එකක් වුණාට චෛතසික වශයෙන් එතන දෙකක් තියෙනවා. තීන කියනවා අපේ සිතේ ඇතිවෙන අලස බව, මැලි බව. යම් දෙයක් කරන්ට සිතින් අපි මැලි වෙනවා නම් ඒ සිතේ ඇතිවෙන අලස බව හඳුන්වනවා තීන කියලා. ඊළඟට අපේ සිතුවිලි වල ඇතිවෙන අලස බව හඳුන්වනවා මිද්ද කියලා. තීන මිද්ද කියනකොට එතන තියෙනවා චෛතසික ධර්ම දෙකක්. උද්ධච්ච කුක්කුච්ච නීවරණයක් හැටියට එකයි. චෛතසික දෙකක් තියෙනවා. උද්ධච්චය එක චෛතසිකයක්, කුක්කුච්චය අනෙක් චෛතසික ධර්මය. උද්ධච්චය කියනවා සිතේ ඇතිවෙන නොසන්සුන් බව, විසිරුණු ස්වභාවය හඳුන්වනවා උද්ධච්චය කියලා. ඊළඟට කුක්කුච්චය හැටියට හඳුන්වන්නේ අපි සමහර අවස්ථාවන් වලදී යම් යම් දේවල් සිද්ධ කරලා නොකරපු හොඳ, කරපු නරක මේවා සිහිපත් කරගෙන පසුතැවෙන අවස්ථාවක් තියෙනවා. කුක්කුච්ච කියලා හඳුන්වන්නේ ඒ ඇතිවෙන පසුතැවීම. විචිකිච්ඡා හැටියට හඳුන්වන්නේ බුද්ධ රත්නය පිළිබඳව, ශ්‍රී සද්ධර්මය පිළිබඳව, මහා සංඝරුවන පිළිබඳව, ශික්ෂා ප්‍රතිපත්තීන් පිළිබඳව, ආර්ය සත්‍ය පිළිබඳව, හේතුඵල ධහම පිළිබඳව අපේ සිතෙහි ඇතිවෙන සැකය හඳුන්වනවා විචිකිච්ඡාව කියලා. පින්වතුනි, යම් කෙනෙක් නිවන් මඟ ගමන් කරන්න කියලා ප්‍රතිපත්ති මඟට බැහැගත්තට ඒ අයගේ සිත්වල කුසල ධර්මවලට වඩා වැඩි වේගයකින් බලවත් වූ මේ අකුසල ධර්ම, නීවරණ ධර්ම වැඩෙන්ට ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු
ධම්මපද පාළියේ පියවග්ගයෙහි තියෙනවා එක්තරා කතන්දරයක්. එහි සඳහන් වෙනවා සවැත් නුවර හිටියා බොහොම ශ්‍රද්ධාවන්ත මව් කෙනෙකුටයි පිය කෙනෙකුටයි එකම එක පුතෙක්. අම්මා තාත්තා නිතරම බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරුවන නිවසට පිරිවරලා දම් පැම් පින්කම් කළා. ඒ දෙමව්පියෝ අනුගමනය කරලා මේ පුතත් හොඳට ශ්‍රද්ධාවෙන් පින්කම් වල යෙදුණා. ටික කාලයක් ගත වෙනකොට පුතාට පැවිදි වෙන්න හිතෙනවා. පින්වතුනි, බොහෝ දෙමව්පියෝ අතහරිනවා කියලා බොහෝම ඉහලින් කටයුතු කළාට ඕනෑම දේ අතහැර ගන්නට ඒ අයට හරි අමාරුයි. අපි නිවන් පිණිස කටයුතු කරනවා නම් අපිට දූ දරුවන් අතහරින්න පුළුවන් වෙන්න ඕනේ. අම්මගේ තාත්තගේ හිතේ කොපමණ ශ්‍රද්ධාව තිබුණත් තමන්ගේ එකම පුතණුවන් පැවිදි වෙනවට කැමති වුණේ නැහැ. කෙසේ හෝ මේ පුතණුවන් බුදු සසුන පිළිබඳව පැහැදිලා පැවිදි වෙනවා. පුතා පැවිදි වුණාට පස්සේ පුතාට තියෙන සෙනෙහසට මේ තාත්තත් පැවිදි වෙනවා. පුතාටයි ස්වාමියාටයි තියෙන සෙනෙහසට ස්වාමි දියණිය අර අම්මත් පැවිදි වෙනවා. දැන් මේ අම්මගේ තාත්තගේ හිතේ පැවිදි ජීවිතය සාර්ථක කරගන්න අරමුණ නෙවෙයි තිබුණේ, පුතා පිළිබඳව සෙනෙහසයි තිබුණේ. මේ තුන්දෙනාම පැවිදි වෙලා බුදු සසුනේ කටයුතු කරනකොටත් අර ගිහි ජීවිතයේ තිබුණු ලෙන්ගතුකමින්ම සෙනෙහසින්ම තුන්දෙනාම එකට කටයුතු කළා. බුදුරජාණන් වහන්සේ මේ නිසරු හැසිරීම දැක්කා. දැකලා මේ අය සම්බුද්ධ ශාසනයේ පරිහානියට පත්වන වග තේරුම් අරගෙන මේ අයට අවවාද අනුශාසනා කළා. නමුත් මේ තුන්දෙනාම එකට ඉඳගෙන බණ අහනවා, එකට නොයේක් පින්කම් වල යෙදෙනවා. අර ගිහි ජීවිතයේ ඒ ගත කරපු සෙනෙහසින්ම පැවිදි ජීවිතයේත් කටයුතු කරනවා. බලන්න පින්වතුනි, පැවිදි වෙන්නේ මේ කාම ධර්මයන්ගෙන්, ක්ලේශ ධර්මයන්ගෙන් නික්මිලා ලෞතුරු සුවය පිණිස කටයුතු කරන එක. නමුත් ඒ ලෞතුරු සුවය පිණිස නිවන් මගට අවතීර්ණ වුණාට මේ අයගේ සිත් සතන්හි වැඩෙන්න ගත්තේ කාමච්ඡන්දය. කාමච්ඡන්දය කියන්නේ ලෝභය. එහෙනම් මෙන්න මේ කාමච්ඡන්දය ප්‍රියයන් නිසා අපි තුල ඇති වෙනවා. ඒ වගේම ව්‍යාපාදය අප්‍රියයන් හා එකතු වීම නිසා, ප්‍රියයන්ගෙන් වෙන්වීම නිසා අපේ සිත තුල ද්වේෂය හට ගන්නවා. මේ විදිහට පින්වතුනි, නිවන් පිණිස කටයුතු කරන්න ඒ මාර්ගයට අපි අවතීර්ණ වුණාට කාලයක් ගත වෙනකොට අපේ සිත් සතන්හි ඒ නිවන් පිණිස උපකාරී වෙන ධර්ම නෙවෙයි, සසර ගමන දික් වෙලා දුක් උපදින්නට හේතු වෙන නීවරණ ධර්ම වැඩෙන්න ගන්නවා. ඒ නීවරණ ධර්ම බලවත් වෙලා ඒ නීවරණ ධර්ම සහිත සිතකින් යම් කෙනෙක් මරණයට පත් වුනොත් ඒ අයට සතර ආපායේ අටමහා නිරයේ දොරටු විවර වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ මහා රුක්ෂයක් වාගේ නිවන් මගට පැමුණුණු අය
නීවරණ ධර්ම නෙමෙයි වර්ධනය කරගන්න ඕනේ. හාත්පසම වැඩුණු මහා රුකක් වගේ තමන්ගේ චිත්ත සංතානයේ තමන්ට පුළුවන් මේ අකුසල ධර්ම මැඩ පවත්වන අර විශාල ගස් කුඩා ගස්වලට වැඩෙන්ට ඉඩ දුන්නේ නෑ වගේ අපේ සිතේ ඊටාම බලවත් විදියට වැඩි දියුණු කරගන්න පුළුවන් කුසල ධර්ම 7ක් තියෙනවා. ඒවා හඳුන්වනවා පින්වතුනි සත්ත බොජ්ජංග ධර්ම කියලා. බොජ්ජංග ධර්ම හැටියට හඳුන්වන්නේ සති සම්බොජ්ජංගය, ධම්මවිචය සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය හා උපේක්ඛා සම්බොජ්ජංගය කියන මෙන්න මේ ධර්ම 7. මේවට බොජ්ජංග ධර්ම කියලා හඳුන්වන්නේ ලෞතුරු නිර්වාණ ධර්මාවබෝධය පිණිස නැඹුරුව පක්ෂපාතීව පවතින ධර්ම නිසා ඒවට කියනවා බොජ්ජංග ධර්ම කියලා. පින්වතුනි මේ බොජ්ජංග ධර්ම කිසිම වෙලාවකදී කුසල ධර්ම ආවරණය කරන්නේ නැහැ. ඒ වගේම කුසල ධර්ම වහලා දමන්නෙත් නැහැ. කුසල සිත යටපත් කරන්නෙත් නැහැ. කුසල සිත නැවත නැවත ඉස්මතු කරනවා. ඒ වගේම මේ ධර්ම 7 සතර මාර්ග ඥාන, සතර ඵල ඥාන, අමා මහ නුවණැස අවදි කරන නුවණ වැඩිම පිණිස උපකාරී වෙන ධර්ම තමයි හඳුන්වන්නේ බොජ්ජංග ධර්ම හැටියට. අපේ ජීවිතයේ අපි කරන සෑම පින්කමක් තුළදීම අපිට පුළුවන් මේ බොජ්ජංග ධර්ම වැඩි දියුණු කරගන්න. අපි දානයක් දෙනවා නම් සිහියෙන් යුතුව ඒ දාණය දෙනවා නම් එතන සති සම්බොජ්ජංගය වැඩෙනවා. ඒ වගේම දන් දෙනකොට නිවැරදි චේතනාවකින් යුතුව දන් දෙනවා නම් එතනදී ප්‍රඥාව ඉස්මතු වෙනවා. ඒ ධම්මවිචය සම්බොජ්ජංගය. ඊළඟට දන් දීමේ උත්සාහය, වීරිය සම්බොජ්ජංගය වැඩෙනවා. දන් දෙනකොට ඇතිවෙන ඒ සෝමනස්ස සහගත ස්වභාවය නිසා ප්‍රීති සම්බොජ්ජංගය. ඒ නිසා කයේ සිතේ ඇතිවෙන සංසිඳීම සැහැල්ලුව පස්සද්ධි සම්බොජ්ජංගය වැඩෙන්න ගන්නවා. ඒ දන් දෙන සිතේ ඇතිවෙන එකඟ බව, කුසල සිතුවිලි වල එකඟ බව සමාධි සම්බොජ්ජංගය වැඩෙනවා. ඊළඟට මේ දම් පැම්පින්කම් කරනකොට ඇතිවෙන මධ්‍යස්ථ භාවය නිසා උපේක්ඛා සම්බොජ්ජංගය වැඩෙනවා. එහෙනම් අපේ ජීවිතයේ දන් දෙනකොට, සිල් රකින්නකොට, බණ අහනකොට, භාවනා කරනකොට අපි මහා රුක්ෂයක්සේ හාත්පසින්ම පැතිරුණු බොජ්ජංග කුසල ධර්ම වඩනවා නම් ඒ බලවත් වූ බොජ්ජංග කුසල ධර්මවලට පුළුවන්කම තියෙනවා නීවරණ ධර්ම මැඩ පවත්වන්නට. මහා රුකක්සේ අපි නීවරණ ධර්ම නෙමෙයි වැඩි දියුණු කරන්න ඕනේ බොජ්ජංග ධර්මයි. ඒ බොජ්ජංග ධර්ම වැඩි දියුණු කරනකොට නීවරණ ධර්ම දුරු වෙලා යනවා. නීවරණ ධර්ම යටපත් වෙනවා. පින්වතුනි, සමහර රුක්ෂ යට තියෙනවා කුඩා කුඩා ගස්, 1 2 තියෙනවා. ඒ වගේම ඔය බොජ්ජංග ධර්ම වඩනකොට අපේ සිතේ ඒ කුසල ධර්ම නිසා නීවරණ ධර්ම ටික ටික යටපත් වෙනවා. ධාන කුසල උපදිනකොට, ඒ ධාන කුසල උපදිනකොට නීවරණ ධර්ම යම් කාලයකට යටපත් වෙනවා.
එය හඳුන්වනවා නීවරණයන්ගේ විස්කම්බන ප්‍රහාණය කියලා. අර ලොකු ගස් යට කුඩා කුඩා පැල ඇටි තියනවා වගේ බොජ්ජංග වඩනකොට නීවරණ ධර්ම විස්කම්බන ප්‍රහාණයට ලක් වෙනවා. ඒ වගේම සමහර ගස් යට එකම එක ගහක් පඳුරක්වත් නැහැ. ඒ වගේ බොජ්ජංග ධර්ම වඩනකොට සමහර කෙනෙකුට පින්වතුනි ක්ලේශ ධර්ම සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙලා යනවා. එහෙනම් මේ බොජ්ජංග ධර්ම අපේ ජීවිතයේ සෑම පින්කමක් තුළින්ම හොඳට වැඩි දියුණු කරගෙන නීවරණ ධර්ම යටපත් කරලා සදාතනික සුවැති ලෞතුරු දහම ප්‍රතිවේද කරගන්නවා කියන උතුම් චේතනාව පින්වත් හැම දෙනාගේම සිත්වල ඇති කරගන්නට ඕනේ. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්ස අද දවසේ ධර්මානුශාසනාවේ දායකත්වයන් අරමුණු ඉදිරිපත් කරන්නට මෑතකදී අප අතරින් විය වූ චමෝත් මදුවන්ත පුතණුවන්ට ඉසුරි දියණියට KAD දයාවති යන මෑණියන්ට පින් පිණිස ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ පයාගල වේරගල ග්‍රාමෝදේ මාවත පදිංචි PH කල්යාණි මහත්මිය විසින් අද දින 4 වන උපන්දිනයේ සමරන රුවසි සහන්සා දියණියට නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් ඇයගේ ඉගෙනීමේ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි පැතීමත් සුජීවත්ව සිටින පවුලේ සැමට සෙත් පැතීමත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතර පවුලේ නමින් මිය පරලොව ගිය සැමට විරෝධාර රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම පිණිස ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා අම්බලන්ගොඩ කන්දේගොඩ අංක 375 පදිංචි දිල්ෂාන් මදුසංකද සිල්වා මහතා සහ හර්ෂනිද සිල්වා මහත්මිය විසින් අලුපත්තෝ විට පදිංචිව සිට මීට වසර 9කට පෙර අභවප්‍රාප්ත සාම විනිසුරු AP පේදාස පියාණන්ට පින් පැමිණවීමත් අලව්ව මොන්රෝවියා වත්තේ පදිංචිව සිටි HK පීටර් මාමාට පින් පැමිණවීමත් සුජීවත්ව සිටින TR නෝනම්මා මෑණියන්ට EP සෝමාවතී නැන්දනියට AP පුංචි බණ්ඩා බාප්පාට නිදුක් නිරෝගී සුව සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් සඳහා ධර්මදේශනාවේ දායකත්වයේ දරන්නේ තුල්හිරිය අලුපත්තෝ විට පදිංචි චන්ද්‍රා තමරා රේණුකා මෛත්‍රී රුවන් සෙනව යන දූතරු පිරිස විසින් රත්නදාසද සිල්වා පියාණන්ට හා සුජාතා සඳවතී කුමාරසිංහ මෑණියන්ටත් අපගේ සංසාරගත සියලුම ඥාතීන්ට නිර්වාණ ශක්තිය සහ පුණ්‍ය අනුමෝදනා කිරීමත් දේශකයන් වහන්සේට සහ සද්ධර්මයේ ශ්‍රවණය කළ සැමට ධර්ම අවබෝධය ලැබ නිවනින් සැනසෙන්නට සිත ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා හැටන් වීරතුංගපුර නිසල නිවස අංක 2 පදිංචි ලලිත් සිල්වා සහ නදීද සිල්වා දෙපළ විසින් මාතර වේරදුව තල් පාවිල පාර පදිංචිව සිට 2020 6 වෙනි මාස 15 වන දිනට වසර 5කට පෙර අභව ප්‍රාප්ත වන්නට යෙදුණු විශ්‍රාමික පාඨශාලාචාර්ණී SK එලන් ආදරණීය මෑණියන්ට වසර 2020 5/19 දිනට වසර 22කට පෙර අභව ප්‍රාප්ත විශ්‍රාමික විදුහල්පති HMA චාල්ස් ආදරණීය පියාණන්ට නැසී ගිය HMA මාග්‍රට් HMA සුසන්තා SK සැමියල් DG සුමනාවතී ඇතුළු මියගිය සිළුම ඥාතින්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත් සුජීවත්ව සිටින සිළුම ඥාතින්ට තුනුරුවන්ගේ ආශිර්වාදය සහ නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයේ දරන්නේ ලලිත් උපාලි සමන් කේමා ඇතුළු පවුලේ සියලුම ඥාතීන් පිරිස විසින් නැසී ගිය දෙමව්පියන් වන කුරවිට විසූ PA පෙරේරා සහ ධර්මවතී මැණිකේ මහත්මියට රත්නපුර විසූ එඩ්මන්ඩ් ලියන මහත්මයාට සහ එම මහත්මියට නැසී ගිය සහෝදර සහෝදරයන් වන කොහුවල විසූ ජීවානන්ද මාරපන සීතා මාරපන කෑගල්ලේ විසූ තිලකරත්න සහ චන්ද්‍රිකා තිලකරත්න මහත්මියටද කුරුවිට විසූ ආරිවංශ රාලහමි සහ වාත්තුව විසූ ප්‍රේමසිරි ජයනිත්ති සහෝදරයින්ටද මේට තෙමස්සකට පෙර අභව ප්‍රාප්ත වන්නට යෙදුන විශ්‍රාමලත් පාඨශාලාචාර්ය ජයමිනී ඩයස් ආනන්දපාල ආදීන්ට පින් අනුමෝදන් කරමින් ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා කුරුවිට මලව ජේ පතිරණ
මහතා සහ සුමනා පතිරණ මහත්මිය ඇතුළු සහෝදරයන් විසින්. පළු සැපත් තම ආදරණීය සහෝදරයන් වන පද්මනාත, විමලනන්ද, අශෝක, ලක්ෂ්මන්, සහෝදරියන් වන ස්වර්ණා සහ මස්සිනා වන රත්මල්, ඥාතිපුත්‍ර ජයන්ත සහ ඥාති මුණුබුරු දමින්ද යන අයට පුණ්‍යානුමෝදනා කිරීම පිණිසත් සුජීවත්ව සිටින ආදරණීය සහෝදරයා වන තුසිත, ඥාති දියණිය වන සකුන්තලා සහ හසිත් යන ඥාති පුත්‍ර අනුර සහ ඒ සමගම හිතවතුන් වන පුෂ්පා සහ ඇගේ දියණිය වන රෝහිණී, රොෂානි යන අයට නිරෝගී සුව සහ සුබ අනාගතයක් පතමින් ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා අතුරුගිදිය මිලේනියම් සිටි අංක 1639 තුන්වෙනි කලාපයේ පදිංචි රෝහිණී ද සිල්වා මහත්මිය විසින්. 2020 ජූලි මාස 16 වන දිනට ආර්.එම්. ජයතිලක පියාණන්ට වයස අවුරුදු 86ක් පිරීම නිමිත්තෙන් ඔහුට නිරෝගී සම්පත් සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා දංකොටුව ලිහිරියාගම මැල්ලව පදිංචි ආර්.එම්. ජයතිලක මහත්මයා සහ භාර්යාව, දූවරු තිදෙනා සහ බෑනාවරු තිදෙනා විසින්. දැන් ගෞරවනීය දේශකයන්න් වහන්සේ විසින් සිදු කරන පුණ්‍යානුමෝදනාව. පින්වත්නි, ධර්ම ශ්‍රවණය කරලා අත්කරගත් ශ්‍රේෂ්ඨ කුසල දහම් පෙළහර ලෝකයත් සම්බුද්ධ ශාසනයත් පින්වත් ඔබ අප හැමදෙනාමත් සුරකින පින් කැමැති සියලු දෙවියන්ට සතුටු සිතින් අනුමෝදන් කරනවා. පින්වන්ත ඔබ හැමදෙනාගේම නමින් මිය පරලොව ගිය සියලුම ඥාතීන්ටත් ලොව පුරා දරුණු කොරෝනා වසංගත රෝගයෙන් මිය පරලොව ගිය සියලුම ලෝකවාසී ජනතාවටත් මේ පින් අනුමෝදන් වේවා. ලෞතුරු නිවනින් සැනසුම උදා වේවා කියන ප්‍රාර්ථනාව සිදු කරනවා. ධර්ම ශ්‍රවණය කළ පින්වන්ත ඔබ සෑම සියලු දෙනාටම මේ උතුම් පින්කම ප්‍රාර්ථනා කුසලයක් බවට පත් වෙලා බොහෝම ඉක්මනින් මේ දුක් සහගත සසරින් එතර වෙලා ලෞතුරු අමා මහ නිවනින් සැනසුම උදා වේවා, සියලු යහපත සැලසේවා කියන ආශිර්වාදය සිදු කරනවා. හැම දෙනාටම තුනුරුවන් පිහිටයි. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. සාදු සාදු සාදු. මහා රුක්ඛ සූත්‍රය අසුරු කොට ගනිමින් අද ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ කුරුණෑගල බෝගමුව පරමාර්ථ ධර්මායතනයේ අනුශාසක පූජනීය වාරියපොළ විසුද්ධි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අප හැමදෙනා සාදු නතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. පින්වත්නි, ඔබටත් පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක් සඳහා දායකත්වය ලබා ගන්නට. එසේනම් 0112 69 71 40 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.